දැන් අපි කිව්වා balance of payment එක ගෙවුම් ශේෂ ලේඛනයේ අපි කතා කරා ගිණුම් තුනක් තියෙනවා. අපි කෝ කරන්ට් account එක, capital account එක සහ finance account එක. කියන්නේ ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම සහ මූල්‍ය ගිණුම. අපි කිව්වා මේ කරන්ට් account එක. නැත්නම් ජංගම ගිණුමේ තවත් උපගිණුම් sub accounts හතරක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි trade account එක. කියන්නේ වෙළඳ ගිණුම. දෙවෙනි එක service account එක. සේවා ගිණුම. තුන්වෙනි එක primary income account එක. ප්‍රාථමික ආදායම් ගිණුම. හතරවෙනි එක secondary income account එක. ද්විතීයික ආදායම් ගිණුම. ඔකින් අපි කතා කරා පළවෙනි account එක. trade account එක. trade account එකේ balance එක. balance of trade. වෙළඳ ගිණුම ශේෂය ගැන අපි කතා කරා. අපි කව වෙළඳ ගිණුම සටහන් කරන්න සියලුම භාණ්ඩ ආනයන සහ අපනයන. imports of goods and export of goods. ඊට අමතරව non monetary gold. මූල්‍යමය නොවන රත්රන් ගනුදෙනු ගැනත් මේක ලියනවා කියලා අපි කිව්වා. ඊට අපි කිව්වා කෙනතන visible transactions. ඇහැට පේන transactions. tangible goods and non monetary gold. tangible දේවල් විතරයි. visible transactions විතරයි. ඊට අපි කිව්වා අපනයන ආදායමක් නිසා මේ ගිණුමට ක්‍රෙඩිට් වෙනවා, බැර වෙනවා කියලා අපි කිව්වා. ආනයන කියලා කියන්නේ වියදමක් නිසා, එක්ස්පෙන්ස් එකක් නිසා මේ account එකට ඩෙබිට් වෙනවා, හර වෙනවා කියලා අපි කිව්වා. ඊට අපි තව කිව්වා මේකට එන්නේ නැති ගනුදෙනු මොන වගේවද? එහෙම අපි කිව්වා. හරිද? ඒක ඉවරයි. ඊළඟට අපි එන්නේ සර්විස් account එක. සේවා ගිණුමට. ඒතර මේ සේවා ගිණුමේ සටහන් වෙන්නේ ඔක්කොම services, imports and exports. Imports and exports of services. සේවා අපනයන සහ ආනයන. තමයි මේක ලියන්නේ. ඒතර මේ ගිණුමේ ලියන සේවා වර්ග ගොඩක් තියෙනවා. transport services කියන්නේ ප්‍රවාහන සේවා. ඊට පස්සේ construction, ඉදිකිරීම් සේවා, insurance and pension services, ඒ වගේ දේවල්. financial services, මූල්‍ය සේවා, telecommunication services, අනිවේදන සේවා. ඊට පස්සේ එතකොට ඒ වගේ සේවා. ඒ කියන්නේ දැන් transport, ඊට පස්සේ construction, insurance, financial services, telecommunication services, computer and information services, පරිගණක තොරතුරු සේවා, එනක විවිධාකාරයේ සේවා. එතකොට ඔය කියන ආකාරයේ සියලුම සේවාවන් ආනයන සහ අපනයන. එන අපේ රටින් වෙන රටවල් වලට සේවාවන් සැපයීම, ඒ හරහා ලැබෙන ආදායම් සහ වෙන රටවල් අපේ රට සේවා සැපයීම, ඒ හරහා අපි කරන විදේශ මුදල් ගෙවීම කියන දේවල් තමයි මේක ලියන්නේ. එතකොට අපි කොහොමද ඩබල් එන්ට්‍රි ගැන හිතුවොත් එහෙම අපිට සේවා ආදායමක් ලැබෙනවා නම් ඒක මුදල් පොත හර වෙන්න ඕනේ. කෑෂ් account එකේ ඩෙබිට් වෙන්න ඕනේ. ක්‍රෙඩිට් වෙනවා සර්විස් account එක. සේවා ආදායම් ගිණුමට ක්‍රෙඩිට් වෙනවා. එතකොට එහෙමනම් සියලුම සේවා ආදායම් ලැබීම. කියන්නේ සේවා අපනයන මේ account එකට ක්‍රෙඩිට් වෙනවා. බැර වෙනවා. ඊට පස්සේ සේවාවක් අපි ලබාගෙන යම්කිසි ගෙවීමක් කරනවා නම් ඒක මුදල් පොත බැර වෙනවා. කෑෂ් account එක ක්‍රෙඩිට් වෙනවා. ඩෙබිට් වෙනවා සර්විස් account එකට. එහෙනම් සියලුම සේවා ආදායම් ගෙවීම. කියන්නේ සේවා ආනයන කරන ඒවට කරන ගෙවීම අපි හර කරනවා, ඩෙබිට් කරනවා සර්විස් account එකට. එහෙනම් මෙතනදිත් අර කලින් කිව්වා වගේම කෑෂ් account එකක් කියලා එකක් ඇත්තටම නැහැ. ඇත්තටම තියෙන්නේ සර්විස් account එක විතරයි. කියන්නේ සර්විස් account එකට විතරයි මේ ඩබල් එන්ට්‍රි එක යන්නේ. කියන්නේ හර බැර වෙන්නේ ඇත්තටම සර්විස් account එකට විතරයි. එහෙම නැතුව කෑෂ් account එකක් කියලා එකක් ඇත්තටම නැහැ. ඒක නිකන් නාම මාත්‍රිකව තියෙනවා විතරයි. හරි. එතකොට ඒ තියෙන සර්විස් account එක ගැන. ඊළඟට අපි එනවා ඊට පස්සේ තව පොඩි දෙයක් කියන්න ඕන. අපි කිව්වා ලංකාවේ නම් ට්‍රේඩ් account එක. කියන්නේ වෙළඳ ගිණුමේ ගොඩක් වෙලාවට අතීතේ නම් දිගටම තිබිලා තියෙන්නේ හිඟයක්. ඩෙෆිසිට් එකක් තමයි තිබිලා තියෙන්නේ. මේ සර්විස් account එකට ආවට පස්සේ මේකේ ගොඩක් දුරට දකින්න තියෙන්නේ සර්ප්ලස් එකක්. මේක තියෙන්නේ ගොඩක් දුරට අතිරික්තයක් තමයි ගොඩක් වෙලාවට අපිට දකින්න තියෙන්නේ. හරි. ඊළඟ තමයි තුන්වෙනි account එක primary income account එක. මේ මේ current account එකේ ජංගම ගිණුමේ තියෙන තුන්වෙනි account එක. ප්‍රාථමික ආදායම් ගිණුම. primary income account එක. එතකොට දැන් මේක ඇතුළත් තියෙන්නේ මොනවද? මේක ඇතුළත් වෙනවා කාරණා දෙකක්. මේ primary income account එකට ප්‍රාථමික ආදායම් ගිණුමට ඇතුළත් වෙනවා කාරණා දෙකක්. එකක් තමයි compensation of employees on short term employment contracts. කෙටිකාලීන ගිවිසුම් මත ලැබෙන සේවක ආදායම්. ගෙවන සේවක ආදායම්. compensation of employees on short term contracts. short term contracts මත කෙටිකාලීන ගිවිසුම් මත ලැබෙන සේවක ආදායම් සහ ගෙවන සේවක ආදායම්. මේ කියන්නේ අර
අපි දීර්ඝකාලීනව සේවානියුක්ත වෙලා ලැබෙන ශ්‍රමික ආදායම ගැන නෙමෙයි. මේ කියන්නේ අර ගෘහ සේවයට පිටරට ගිහිල්ලා අවුරුදු ගාණක් ඉඳලා හම්බ කරන ඒක නෙමෙයි මේ කියන්නේ. කියන සාමාන්‍යයෙන් අපි හඳුනන වැටුප් කියන එක නෙමෙයි මේ කියන්නේ. හරිද? කියන්නේ විදේශ සේවානියුක්තියෙන් ලැබෙන වැටුප් සහ විදේශයේ අයට ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා වැඩ කළා අපි ගෙවන වැටුප කියන එක මේ ගිණුමට ගන්නෙ නෑ. ඒක ගන්න අපි සංක්‍රාමයක් විදිහට. ඒක අපි සලකන්නේ ට්‍රාන්ස් එකක් විදිහට. හරිද? ඒතර මේ කියන්නේ එක නෙමෙයි. මේ කියන්නේ ෂෝට් ටර්ම් කොන්ට්‍රැක්ට්ස්. කෙටි කාලීනව. මොකක් හරි විශේෂ ව්‍යාපෘතියක් සඳහා සමහර වෙලාවට හරියට අපිට උදාහරණයක් කියන්න අමාරුයි. නමුත් කෙටි කාලීන මොකක් හරි ව්‍යාපෘතියක් සඳහා සමහර වෙලාවට අපේ රටින් කට්ටියක් එහෙට යනවා. වෙන රටකට යනවා. එimhe කෙටි කාලීනව කියන්නේ ටෙම්පරරිලි වැඩ කළා. අර කැෂුවල් වැඩ කළා. පර්මනන්ට් නෙමෙයි. එහෙම වැඩ කළා උපය ගන්න යම් කිසි මුදලක් තියෙනවා නම් අන්න එහෙම ගාණක් එවනවා නම් ඒක අපි දානවා ප්‍රයිමරි ඉන්කම් account එකට. ඒ වගේම පිටරට කට්ටියක් මෙහෙ ටෙම්පරරිලි කෙටි කාලීනව වැඩ කරන්න ඇවිල්ලා පර්මනන්ට් නොවි උපය ගන්න යම් කිසි මුදලක් ඒරට ට්‍රාන්ස්ෆර් කරනවා නම් අපි ඒක ලියනවා ප්‍රයිමරි ඉන්කම් account එක. ඒතර ඒක තමයි මේ compensation of employees කියලා කියන්නේ. කෙටි කාලීන ඒවා. හරිද? හොඳටම දැන් කෙටි කාලීන සේවා නියුක්තිය ගැන තමයි මේ කියන්නේ. දීර්ඝ කාලීන නෙවෙයි. ඊළඟට primary income account එකේ එතකොට compensation of employees on short term contracts ලියනවා. ඊට අමතරව investment income ලියනවා. ආයෝජන ආදායම් ලියනවා. ආයෝජන ආදායම් කියලා කියන්නේ දැන් අපි දන්නවා දැන් නිෂ්පාදන සාධක 4යිනේ. නිෂ්පාදන සාධක 4 වෙන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනීය ව්‍යවසාය. land, labor, capital and land, labor, capital ඊට පස්සේ entrepreneurship. ඔය හතරනේ. එතකොට ඔය හතරෙන් අපි දැන් කතා කරේ මොකක් ගැනද? අපි කතා කරේ labor ගැන. හැබැයි labor වලට ලැබෙන wage කියන එක නෙමෙයි මේ කියන තරම. ඒක short term නම්. labor වලට ලැබෙන wage එක short term නම් විතරයි මෙතනට එන්නේ. නැත්තරම special projects වගේ දේවල් වෙනුවෙන් තමයි මෙතනට එන්නේ. හරිද? එහෙම නැතුව ඒ laborers ලැබෙන wage එක විදේශ රටවල වැඩ කරලා ලැබෙන එක, විදේශය මෙහෙ ඇවිල්ලා වැඩ කරලා ඒගොල්ලන්ට ගෙවන එක, ඒක යන්නේ secondary income account එකට. මෙතනට නෙමෙයි එන්නේ. short term ඒවා විතරයි මෙතනට එන්නේ. එතකොට මේ labor හැරුණා විතරු ටික land, capital and entrepreneurship. ඒතර ඔය දේවල් වෙනුවෙන් දැන් land වලට සාමාන්‍යයෙන් එහෙම කියන්නේ කුමාරු කරලා දැන් මෙහි තියෙන land එක හෙට දීලා එහෙම කරන්න බෑනේ සාමාන්‍යයෙන්. land වලට සාමාන්‍යයෙන් අර බදු කුලිය කියන එක රෙන්ටල් එක කියන එක සාමාන්‍යයෙන් ගොඩක් දුරට එනවා අඩුයි අතරම. එහෙම බැලුවට පස්සේ එන්නේ අතර මේක අර මේ පොලි ලාභාංශ කියලා කියන්නේ. කියන්නේ කැපිටල් වලට ඉන්ට්‍රස්ට් එක. ඊට පස්සේ entrepreneurship වලට ලාභාංශ profits. ඊට පස්සේ dividends ඒ වගේ දේවල්. ඒව තමයි මේකට එන්නේ අතර. ඒ තමයි investment income කියලා කියන්නේ. සරලව කිව්වොත් මේ ප්‍රාථමික ආදායම් ගිණුම primary income account එකේ තියෙන primary income වලට factor income වලට land වලට labor වලට capital වලට entrepreneurship වලට ලැබෙන income වලට තමයි මේක තියෙන්නේ. එතනදී හැබැයි අර labor වලට තියෙන wage එක විතර මෙතනට එන්නේ short term විතරයි. long term එන්නේ නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් land වලට ගත්තොත් rental සාමාන්‍යයෙන් ඒවා අඩුයි. ඒ අරෙන්න මේකට ප්‍රධාන වශයෙන් එන්නේ investment income එකට මේකට එන්නේ අර capital වල තියෙන interest එක. يعني අපේ රටින් පිටරටකට loan එකක් දීලා interest එකක් ලැබෙනවා නම් පිටරට වලින් අපේ රට loan එකක් දීලා අපි interest එකක් ගෙවනවා නම් ඒ වගේම අපේ රටින් ගිහිල්ලා වෙන රටක invest කරලා මොන හරි කම්පැනියක් පටන් අරගෙන ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා අපිට ඩිවිඩන්ඩ්ස් හම්බ වෙනවා නම් ප්‍රොෆිට්ස් හම්බ වෙනවා නම් ඒවා පිටරට කම්පැනියක් කවුරු හරි මෙහි ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඒගොල්ලෝ ප්‍රොෆිට්ස් අරගෙන යනවා නම් ඒගොල්ලන්ට අපි ඩිවිඩන්ඩ්ස් ගෙවනවා නම් ඒව තමයි මේක ලියන්නේ. එහෙනම් ප්‍රයිමරි ඉන්කම් account එකේ ලියන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි compensation of employees on short term employment contracts. එකක්. يعني කෙටි කාලීන ගිවිසුම් මත සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ. අනිත් එක තමයි දෙවෙනි එක තමයි investment income ආයෝජන ආදායම්. ඒකට එන්නේ පොලි ලාභාංශ වගේ තමයි එකට එන්නේ. හරිද? ඒ තියෙන්නේ primary income account එක. එතන මේ primary income account එකට තමයි අපි කිව්ව loan interest එක එන්නේ. කියන්නේ අර කිව්වේ දැන් capital වලට interest එක කියන එක. අපි වෙන රටවලින් loan ගන්නවනේ ගොඩක් ශ්‍රී ලංකාව ගත්තට පස්සේ. ඒතර ශ්‍රී ලංකාව ගන්න loan වලට interest එක ගෙවනකොට පොලිය ගෙවනකොට ඒක එන්නේ මේ කියන්නේ primary income account එකට. එතකොට මේකෙත් අපි ඉතින් අර විස්තරා න්‍යාය ඒ විදිහම තමයි. කියන්නේ මොකක් හරි පොලි ලාභාංශ මොකක් හරි ලැබීමක් තියෙනවා නම් short term employment contracts මත මොන හරි compensation of employees එහෙම ලැබෙනවා නම් සේවක ආදායමක් මොකක් හරි ලැබෙනවා නම්
ඒ වගේම අර පොලි ලාභ මොන හරි ලැබීමක් තියනවා නම් මේකට බැර කරනවා. මුදල් පොත හරිය මෙතනට බැර. කෑෂ් account එක ඩෙබිට් වෙනවා. මේ account එක ක්‍රෙඩිට් වෙනවා. ඊළඟට ඒ වගේ මොන හරි ගෙවීමක් තියෙනවා නම් කෑෂ් account එක ක්‍රෙඩිට් වෙනවා. මුදල් පොත බැර වෙනවා. මේ primary income account එක ඩෙබිට් වෙනවා. primary income ප්‍රාථමික ආදායම් ගිණුම හර වෙනවා. දැන් ප්‍රාථමික ආදායම් ගිණුම අපි ගත්තට පස්සේ සාමාන්‍යයෙන් තියෙන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන ඩෙෆිසිට් එකක්. හිඟයක් තමයි තියෙන්නේ. හරිද? හිඟයක් තමයි සාමාන්‍ය මේ ගිණුමේ තියෙන. හේතුව අපේ රට ගොඩක් ලෝන්ස් අරගෙන තියෙනවා. ඒ නිසා ලොකු ණය පොලි ගෙවීමක් තියෙනවා. ණය පොලි ගෙවීම ගොඩක් වැඩි. ඒ ණය පොලි ගෙවීම ගොඩක් වැඩි හින්දා තමයි මේ ප්‍රයිමරි ඉන්කම් account එකේ ඩෙෆිසිට් එකක් ඇති වෙලා තියෙන්නේ. හරි. ඊළඟට අපි යනවා සෙකන්ඩරි ඉන්කම් account එකට. ද්විතීයික ආදායම් ගිණුම. මේ ද්විතීයික ආදායම් ගිණුමේ ලියන්නේ අපි කියනවා current transfers. ජංගම සංක්‍රාම. ඒක තමයි මේක ලියන්නේ. Transfers කියන්නේ මොනවද? Transfers කියලා කියන්නේ one way payment එකක්. කියන්නේ අපි මොකක්වත් ගෙවීමක් කරන්නේ නැතුව, කියන්නේ අපි මොකක්වත් ප්‍රතිලාභයක් දෙන්නේ නැතුව ඒක පාර්ශ්වය කරන මුදල් ගලා ඒම. එක පාර්ශ්වයක් අපිට මුදලක් දෙනවා. අපි යම් පාර්ශ්වයකට මුදලක් දෙනවා. ඒතර ඒවා තමයි transfers කියලා කියන්නේ. ඒතර මේවත් ලැබීම් තියෙනවා සහ ගෙවීම් දෙකම තියෙනවා. ඒතර මේ secondary income account එකේ ලියන්නේ සම්පූර්ණයෙන්ම current transfers. transfers වලත් වර්ග දෙකක් තියෙනවා. capital සහ current transfers කියලා. මේකේ ලියන්නේ අපි current transfers. ජංගම සංක්‍රාම විතරයි අපි ලියන්නේ. ප්‍රාග්ධන සංක්‍රාම මේක ලියන්නේ නැහැ. ප්‍රාග්ධන සංක්‍රාම ලියන එකක් තියෙනක පස්සේ කතා කරනවා. මේකේ ලියන්නේ ජංගම සංක්‍රාම විතරයි. current transfers විතරයි. හරිද? මේ current transfers වල ලැබීම්, ගෙවීම් සියල්ල තමයි මේක ලියන්නේ. secondary income account එකේ. එතකොට මේක one way payment එකක්. ඒක පාර්ශ්වික කරන මුදල් ගලා යෑම. කියන්නේ මේක හරහා වෙන්නේ ආදායම් මාරු වීමක් විතරයි. ඒ කියන්නේ ආදායම් ප්‍රතිව්‍යාප්තියක් විතරයි. එහෙම නැතුව පාර්ශ්ව දෙකකට කියන්නේ double way, two way payment එකක් එහෙම මොකක්වත් වෙන්නේ නැහැ මෙතන. one way එකක් විතරයි මෙතන වෙන්නේ. ඒතර මේක ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. දැන් මේ ජංගම සංක්‍රාම වල current transfers වල කොටස් දෙකක් තියෙනවා. types දෙකක් තියෙනවා. එකක් තමයි private current transfers තියෙනවා. පෞද්ගලික ජංගම සංක්‍රාම තියෙනවා. ඊට පස්සේ තියෙනවා government එකේ. يعني public government current transfers තියෙනවා. නිල ජංගම සංක්‍රාම. يعني මේ ජංගම සංක්‍රාම තමයි මේ account එකේ ලියන්නේ. current transfers තමයි ලියන්නේ. ඒ විදිහට ලියන transfers වර්ග දෙකක් තියෙනවා. ජංගම සංක්‍රාම වල කොටස් දෙකයි. පෞද්ගලික ජංගම සංක්‍රාම සහ නිල ජංගම සංක්‍රාම. ඔය දෙක තමයි මේක ලියන්නේ. ඒතර මොනවද පෞද්ගලික ජංගම සංක්‍රාම? private transfers කියලා කියන්නේ. ඒ කියන්නේ අර අපි කිව්ව laborers-ලා permanent වැඩ කරනවා නම්. يعني අපේ රටේ කට්ටිය පිට රටවල ගිහිල්ලා permanent වැඩ කරනවා නම්. يعني දවස් 180කට වැඩ කරනවා අපි සලකනවා permanent වැඩ කරන කෙනෙක් කියලා. එතකොට අන්න එහෙම වැඩ කරනවා නම් full time work කරනවා නම් මෙහා ගිහිල්ලා ගෘහ සේවයට එහෙම ගිහිල්ලා ඔය මැද පෙරදිග රටවල ගිහිල්ලා අර දීර්ඝ කාලීනව වැඩ කරලා එවන ආදායම් අපි සලකනවා ට්‍රාන්ස් එකක් කියලා. අපි සලකන එක ට්‍රාන්ස්ෆර් පේමන්ට් එකක් කියලා අපි සලකනවා. මේ එක පාර්ශ්වීකරණ මුදල් ගලායමක් කියලා අපි සලකනවා. එනේ හිඳන් එවනවා. يعني අපි මොනක්වත් එහෙට එහෙම ගෙවීමක් කරන්නේ නැහැ. දැන් අපි බාණ්ඩ අපනයනය කළා එකට මුදලක් ලැබුණා වගේ නෙවෙයිනේ. ඒ ගිල කට්ටිය වැඩ කළා මුදලක් එවනවා. අපි මොකක්වත් يعني ඒ කට්ටිය ගිල සේවාවක් සැප වෙනම දෙයක් නමුත් අපි මෙහෙන් මොකක්වත් يعني යවුව කියලා සලකන්නේ නැහැ. يعني ඇත්තටම එතන ප්‍රශ්නයක් තියෙනවා අර කියන්නේ නේවාසික නිර්නේවාසික භාවය ගැන ප්‍රශ්නයක් තියෙනක ජාති ගිණුම වල කතා කළා. එහෙම අර පිටරට ගිය කෙනෙක් අපේ අර තියෙනවනේ පනතක් තියෙනවනේ මේ මොකද්ද මේ නේවාසික භාවය පිළිබඳව තීරණය කිරීම පිළිබඳව මේ පොඩි නීතියක් තියෙනවා. එතකොට එතනදී ඒක පිටි අවුලක් තියෙනවා මේ දවස් 180 වඩා වැඩිපුර ලංකාවෙන් පිට හිටපු කෙනෙක් අපි සලකනවා නිර්නේවාසිකෙක් කියලා. ලංකාවේ කෙනෙක් නෙවෙයි කියලා සලකීමක් තියෙනවා. අන්න ඒක නිසා ඇත්තටම ඔය මේ අපි ඒක ගන්නෙ නැත්තේ මේ ඕකට. ඉතින් අර කියන්නේ කලින් එකට. يعني ඒක අපි one way payment එකක් සලකන්නේ ඇත්තට මේ එනේ හේතු නිසා වෙන්න ඕනි ගොඩක් දුරට. ජාතික ගුණ වලත් අපි කතා කරනවා. දැන් මෙතනදී කතා කරන්නේ ඇත්තටම ඒ විදියට permanent වැඩ කරනවා නම් දීර්ඝකාලීන වැඩ කරනවා නම් එතකොට ඇත්තටම ගත්තොත් එහෙම ඒ පනත අනුව එහෙම ගත්තට පස්සේ දවස් 180 කට වැඩියෙන් වැඩ කරන කෙනෙක් කියලා කියන්නේ ඇත්තටම නිකන් එයා නිර්නේවාසිකෙක් වගේ. එහෙනම් අපේ රටේ නීතිය අනුව ගත්තොත් එහෙම ලංකාවේ කෙනෙක් නෙමෙයි වගේ. ඒතර ඒ ආය වෙන පේමන්ට් එක එතකොට නිකන් හරියට ට්‍රාන්ස් එකක් වගේ. ඒතර ඒක වෙනවනේ පදනම කොහොම හරි දැනගන්න මෙච්චරයි. දීර්ඝකාලීන වැඩ කරනවා නම් ෆුල් ටයිම් වර්ක් කරනවා නම් එයා දිගටම වැඩ කරනවා නම් පර්මනන්ට්ලි වැඩ කරනවා නම් අන්න එහෙම වෙන පේමන්ට්ස් අපි සලකන්නේ ට්‍රාන්ස් එකක් විදියට ඒක පාර්ශ්වීය ගෙවීමක් විදියට
එහෙම ඒවා එන්නේ secondary income account එකට. කෙටි කාලින සේවා නියුක්තියෙන් ලැබෙන දෙයක් තියෙනවා ඒක primary income account එකට එනවා. දීර්ඝ කාලින සේවා නියුක්තියෙන් ලැබෙන දෙයක් එනවා නම් ඒක අපේනවා secondary income account එක යටතේ private transfer එකක් විදියට. පෞද්ගලික සංක්‍රාම යටතේ තමයි එන්නේ. ඒතර අපේ රටේ අය එහෙම ගිහලා වැඩ කරලා එවනේවා. ඒ අය මෙහෙ වැඩ කරලා එවනේවා. ඒ වගේ සියල්ලම මේකට එනවා. ඊළඟට මේකට දෙවෙනි වර්ගය තමයි government transfers. නිල සංක්‍රාම. public transfers. ඒවත් මේකට එනවා. එතකොට මේ government transfers කියලා කියන්නේ government එකට තෑගි විදියට හම්බෙන ඒවා තියෙනවානේ. එන වෙන රටවලින් තෑගි හම්බෙනවා. රජයට හම්බෙනවා යම් යම් තෑගි මොනවා හරි gift එකක් විදියට මොකක් හරි මුදලක් හම්බෙනවා. ඒතර අන්න ඒවත් ගන්න මේකට තමයි. ඒතර ඒක transfer එකක්. කියන්නේ අපි මොකක්වත් දෙන්නේ නැතුව government එක වෙන රටකට මොකක්වත් දෙන්නේ නැතුව නිකන් පරිත්‍යාගයක් විදියට donation එකක් විදියට තමයි හම්බ වෙන්නේ. ඒවා අපි කියනවා current transfers. ඒතර ওই දෙකම current transfers. current transfers ලැබෙන්නත් පුළුවන්, ගෙවන්නත් පුළුවන්. government එකටත් වෙන රටවලින් හම්බ වෙනවා වගේම අපේ government එකත් පොඩි පොඩි අපිටත් වඩා පොඩි රටවල් වලට එහෙම transfers දෙනවා වෙන්න පුළුවන්. ඒතර payments receipts දෙකම මේකේ ලියනවා. දැන් secondary income account එකේ ලියන්නේ ಜಾති දෙකක්. එකක් තමයි private transfers. කියන්නේ workers ලගේ remittance ඇත්තටම. අර කියන්නේ මේ වැටුප් ප්‍රේෂණ කියලා අපි කියන්නේ. ඒ ප්‍රේෂණ ලියනවා. ඊළඟට government remittance. government transfers ලියනවා. කියන්නේ පෞද්ගලික සංක්‍රාම සහ නිල සංක්‍රාම තමයි ලියන්නේ. ඒතර පෞද්ගලික සංක්‍රාම වේවා නිල සංක්‍රාම වේවා ලැබීම් අපි මුදල් හර කරලා cash debit කරලා secondary income account එකට credit කරනවා. ද්විතීයික ආදායම් ගිණුමට බැර කරනවා. ඊට පස්සේ පෞද්ගලික සංක්‍රාම වේවා නිල සංක්‍රාම වේවා ගෙවීමක් කරනවා නම් payment එකක් කරනවා නම් ඒ cash account එක credit වෙනවා. මුදල් පොත බැර වෙනවා. secondary income account එක ද්විතීයික ආදායම් ගිණුමට හර වෙනවා. හරිද? ඒතර එහෙමනම් secondary income account එකට බැර වෙන්නේ ද්විතීයික ආදායම් ලැබීම්. පෞද්ගලික සහ නිල සංක්‍රාම ලැබීම්. ඒක තමයි මේකට බැර වෙන්නේ ද්විතීයික ආදායම් ගිණුමට බැර වෙන්නේ ආදායමක් නිසා සංක්‍රාම සියල්ලම ලැබීම් පෞද්ගලික වේවා නිල සංක්‍රාම වේවා සියලුම ද්විතීයික ආදායම් ලැබීම් මේ ගිණුමට බැර වෙනවා සියලුම ද්විතීයික ආදායම් ගෙවීම් පෞද්ගලික සංක්‍රාම ගෙවනවා වෙන්න පුළුවන් නිල සංක්‍රාම ගෙවනවා වෙන්න පුළුවන් ඒ සියල්ලම මේ ගිණුමට හර වෙනවා වියදමක්සේ සලකලා හරිද දැන් මේ ලංකාවේ ගත්තොත් මේ account එකේ තියෙන surplus එකක් තමයි කියන්නේ සාමාන්‍යයෙන් තියෙන මේක අතිරික්තයක් තමයි. නමුත් සෙන්ට්‍රල් බැංක් එක කියනවා මේකේ ස්ලයිඩ් ඩික්‍රීස් එකක් තියෙනවා කියලා. يعني growth rate එක අඩු වෙනවා කියලා. يعني මේ අතිරික්තය තිබ්බාට ඒ අතිරික්තේ ක්‍රමානුකූල අඩු වෙනවා. අතිරික්තයේ වර්ධනය වීමේ වේගය අඩු වීමක් තියෙනවා කියලා. يعني යම්කිසි පසුබැසීමක් තියෙනවා සරලව කිව්වොත්. ඒකට හේතු විදිහට දක්වන්නේ අතරම එක කාරණයක් තමයි මේ මැද පෙරදිග තියෙන bad conditions. මේ රටවල තියෙන සමහරවිට යුදමේ තත්ත්වයන් වෙන්න පුළුවන් අනික ඒ ගියාට පස්සේ අපේ රටේ අයට හිංසා වෙනවා කරදර වෙනවා ඒ නිසා සමහර යන්න කැමති නැහැ. ඒ වගේ විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒ වගේ අර මේ මිඩල් ඊස්ට් වල තියෙන මැද පෙරදිග තියෙන bad conditions කියන මේ දවස්වල තියෙන ඒ කාරණා හේතුවක් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම අනිත් කාරණේ තමයි දැන් තියෙනවා දැන් ගේන හදනවනේ දැන් අර ස්කිල් ලේබරර්ස්ලා මයිග්‍රේට් වීම පොඩ්ඩක් වළක්වාලානේ කියන්නේ අර හොඳට උගත් අය දැනුම තියෙන අය මෙහි ඉඳන් මෙහි සේවය කරන්නේ නැතුව වෙන රටවල ගියාම අපිට අර ලංකාවට එන සම්පත් අහිමි වීම කියන කාරණේ මත වෙන රටවල නම් එහෙම තියෙන වෙන රටවල නම් සාමාන්‍යයෙන් එහෙම හැමෝටම ඕන කෙනෙක්ට යන්න දෙන්නේ නැහැ රට. ඕන හිතන දිහා යන්න දෙන්නේ නැහැ ස්කිල් ලේබරර්ස්ලාට. පිට රට යන එක ගැන සීමාවන් තියෙනවා. ඒතර අපේ රටෙත් එහෙම සීමාවන් ගේන්න හදනවා හො දැන් මතන. යම් කිසි ඉම්ප්ලිමන්ට් එකක් තියෙනවා ඒව. ඒතර ඒ නිසා ඒකත් අපි කියනවා හේතුවක් විදියට මේ විදියට මේ අර සංක්‍රාම එවන එක අඩු වෙන්න හේතුවක් විදිහට අපි කතා කරනවා. ඒ විදිහට අර ස්කිල් ලේබරර්ස්ලා පිටරට යන එක මයිග්‍රේට් වීමට රිස්ට්‍රික්ෂන්ස් දාන එකත් අපි කියනවා. ඒකත් මේකට හේතුවක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ මහා බැංකුව කියන විදිහට මේකේ යම්කිසි පසුබැසීමක් තියෙනවා. ඒකට හේතු විදිහට දක්වන්නේ මේ මැද පෙරදිග තියෙන අහිතකර තත්ත්වය සහ ස්කිල් ලේබරර්ස්ලා මයිග්‍රේට් වීමට පිටරට යන එකට මේ අර සීමා කරන්න දාලා තියෙන සීමාවන්. පැනවීම නිසා තමයි රිස්ට්‍රික්ෂන්ස් නිසා තමයි කියලා තමයි කියන්නේ. එතකොට අපි කතා කරා දැන් මේ කරන්ට් account එක ගැන. ඒතර මේ කරන්ට් account එක අපි කිව්වා trade account එක. balance of trade ලංකාවේ තියෙන අපි කිව්වා හිඟයක් කියලා. deficit එකක් කියලා. කියන්නේ භාණ්ඩ ආනයන වැඩි අපනයන වලට වඩා. සේවා ගිණුමේ අපි කිව්වා තියෙන්නේ service account එක අපි කිව්වා තියෙන්නේ surplus එකක්. කියන්නේ සේවා අපනයන වැඩි සේවා ආනයන වලට වඩා.
අපි කව ප්‍රයිමරි ඉන්කම් account එකේ තියෙන ඩෙෆිසිට් එකක් කියලා. ඒ කියන්නේ ප්‍රාථමික ආදායම් ලැබීම් වලට ගෙවීම් වැඩි. ඒකට අපි හේතු විදියට කිව්වේ ශ්‍රී ලංකාවේ ණය පොලී ගෙවීම් ගොඩක් වැඩි හන්දා. ඊළඟට අපි කතා කරා secondary income account එක. මේකේ තියෙන transfers, current transfers තමයි මේකේ තියෙන්නේ. පෞද්ගලික සංක්‍රාම සහ නිය සංක්‍රාම. එතකොට මේ transfers ගත්තට පස්සේ මේ account එකේ අපි කිව්වා තියෙන්නේ surplus එකක්. අතිරික්තයක් තමයි තියෙන්නේ. නමුත් ඒ ක්‍රමානුකූල පසුබැසීමක් තියෙනවා. ඒකට හේතු විදියට දැක්වුවා හේතු කාරණා දෙකක්. එකක් මැද පෙරදිග තියෙන අහිතකර තත්ත්වය සහ ස්කිල් ලේබරර්ස්ලා පිටරට යන එකට දාලා තියෙන restrictions කියලා අපි කිව්වා. එතකොට දැන් බැලුවට පස්සේ trade account එකේ තියෙනවා ගියක්, service account එකේ surplus එකක්, primary income account එකේ deficit එකක්, ආපහු secondary income account එකේ surplus එකක්. නමුත් මේ ඔක්කොම එකතු වුණාම අවසානයේ current account එකේ ඉන්නේ deficit එකක්. කියන්නේ අත්‍තරම අර trade account එක. ඒක තමයි ඒක අතන අපි කියනවා මේ ගෙවුම් ශේෂ ලේඛනයේ තියෙන ප්‍රධානම වැදගත් වීමම කියලා. මොකද හේතුව ඒ account එකෙන් ලොකු බලපෑමක් කරනවා. අපි ඉස්සරහට කතා කරනවා එකකින් වෙන බලපෑම කොයි වගේද කියලා. ඒතර ඒ වෙළඳ ගිණුමේ තියෙන බැලන්ස් එක අපි ගත්තාට පස්සේ වෙළඳ ගිණුමේ තියෙන ශේෂය ඍණ නිසා, ඒක හිඟයක් තිබීම නිසා ඒන හිඟය මේ අනිත් account වල surplus තිබ්බා කියලා කවර් කරගන්න බෑ. ඒ නිසා තමයි අවසාන ජංගම ගිණුම current account එකේ සමස්ත කියන්නේ current account එකේ ශේෂය හිඟයක් එන්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ ගත්තට පස්සේ current account එකේ තියෙන එතකොට හිඟයක්. ඉතින් අපි කතා කරේ current account එක ගැන. එතකොට අපි කතා කරලා ඉවරයි current account, capital account සහ finance account වලින් current account වල part එක අපි කතා කරලා ඉවරයි. ඊළඟට අපි කතා කරන්නේ capital account එක ගැන. ප්‍රාග්ධන ගිණුම ගැන. හරිද? මේ ප්‍රාග්ධන ගිණුමේ ලියන ගනුදෙනු වර්ග දෙකක් තියෙනවා. මේ capital account එක නැත්නම් මේ ප්‍රාග්ධන ගිණුමේ ලියන ගනුදෙනු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි capital transfers. දැන් අපි කිව්වා transfers වර්ග දෙකක් තියෙනවා. එනේ එක පාර්ශ්වයේ one way payments වර්ග දෙකක් තියෙනවා. current transfers සහ capital transfers. current transfers ලියන්නේ secondary income account එකේ. capital transfers ලියන්නේ capital account එකේ. capital transfers ප්‍රාග්ධන සංක්‍රාම. අරක ජංගම සංක්‍රාම. මේක ප්‍රාග්ධන සංක්‍රාම. ඒක ලියන්නේ ප්‍රාග්ධන ගිණුමේ. ඊට අමතරව මේ capital account එකේ ලියන දෙවෙනි එක තමයි acquisition and disposal of non-produced non-financial assets. නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවනවත්කම් අත්පත් කර ගැනීම සහ ඉවත් කිරීම. ඒවත් මේක ලියනවා. හරි. අපි ඒ එකින් එක බලමු මොකද්ද කියන්නේ කියලා. පළවෙනි එක තමයි capital transfers. ප්‍රාග්ධන සංක්‍රාම. ඒතර මේක ඇත්තටම trans එකක්. one way payment එකක්. අර current transfers වගේම one way payment එකක්. හැබැයි මේක මේ short term නෙමෙයි. අන්න එකේ තියෙන ලක්ෂණය. දැන් අර පිටර මෙහෙ වැඩක මෙහෙ කෙනෙක් පිටරට ගිහිල්ලා වැටුපක් වෙනවා වගේ දෙයක් නෙමෙයි මේක. මේක long term හම්බෙන දෙයක්. දැන් වැටුපක් කිව්වොත් මේක පරිභෝජනය කළා ඉවරයිනේ මාසෙන් දෙකෙන්. ඒක ඉවරයිනේ. ඒ වගේ දැන් නිල සංක්‍රාමයක් රජයට එතනදී හම්බෙන්නේ පොඩි අපි කතා කරන්නේ ඒ කියන්නේ එදිනෙදා මෙහි ඔපරේෂන්ස් වලට එවන මෙහෙයුම් ක්‍රියාවලට එවන පරිත්‍යාගනේ. ඒ වගේ අපි තමයි එතනදී කතා කරන්නේ ගවර්න්මන්ට් ට්‍රාන්ස්ෆර්ස් කියලා කතා කරන්නේ ඒ වගේ ඒවා. ෂෝට් ටර්ම් ඒවා. ඒතර ඒවා ගත්තොත් එහෙම කෙටි කාලෙකින් ඉවරයි. ඒක ලොන්ග් ටර්ම් තියෙන දේවල් නෙමෙයි. දැන් මෙතනදී කතා කරන්නේ කැපිටල් ට්‍රාන්ස්ෆර්ස් කියලා. මෙතනදී කතා කරන්නේ අර ෆික්ස් ඇසෙට්ස් ලොන්ග් ටර්ම් ඒවා. අන්න ඒවා තමයි මේ කතා කරන්නේ. හරිද? ඒතර මේකට එනවා දැන් ඔය ලංකාවට සමහර පරිත්‍යාග හම්බෙනවා කොන්ෆරන්ස් හෝල් එකක්. සෙමින එකක් තියන්න මොකක් හරි සම්මන්ත්‍රණ ශාලාවක් පිටරටකින් පරිත්‍යාග කරනවා. ඉතින් පිටරටකින් ඇවිල්ලා ඒක ඉදි කරලා දෙනවා නොමිලේ. ආධාරයක් විදියට. ඒතර ඒක අපි සලකනවා ලොන්ග් ටර්ම් කරපු ට්‍රාන්ස් එකක්. එහෙනම් අපි මොනවද දීලා නෙමෙයි. ඒක පාර්ශ්වීය පැවරීමක්. ඒක කරන්ට් ට්‍රාන්ස් එකක් නෙමෙයි. කෙටි කායන එකක් නෙමෙයි. ඒක දිගු කාලින. කැපිටල් ට්‍රාන්ස් එකක්. يعني ප්‍රාග්ධන ස්වරූපයේ ගනුදෙනුවක් ඒක. ඊට සමහර වෙලාවට ඉන්දියාවෙන් සමහර වෙලාවට අපිට ඩොනේට් කරනවා බස් මොනවාරි බස් 20ක් ඩොනේට් කරනවා. හරිද? එහෙම හිතන්නකෝ බස් 20ක් ඩොනේට් කරනවා. ඒතර ඒක කෙටි කාලින දෙයක් නෙමෙයි. ඒක දිගු කාලිනව බලපැවැත්වෙන දෙයක්. ඒකත් අපි සලකනවා ප්‍රාග්ධන ස්වරූපයේ සංක්‍රාමයක් කියලා. කැපිටල් ට්‍රාන්ස් එකක්. එහෙනම් තව මේකට එනවා මේ ඔය ඩෙප්ට් ෆොගියුනස් කියලා කියන්නේ. ඒ ණය කපා හැරීම. එහෙනම් අපිට වෙන රටකින් ණයක් දීලා තියෙනවා කියලා හිතන්නකෝ. එහෙනම් දිගු කාලින ණයක් දීලා තියෙනවා. සමහරවිට අපිට ණය ගෙවා ගන්න බෑ වගේ මොකක් හරි හේතුවක් තියෙනවා. ඒතර අපි ඒගොල්ලන්ට කියනවා අපිට ගෙවා ගන්න අමාරුයි. ඒ රට අපිත් එක්ක තියෙන හිතවත්කම මත ඒගොල්ලෝ අපිට කියනවා හරි ණය ගෙවන්න ඕනේ නැහැ. ණය කපා හැරියා. ඒගොල්ලෝ අපිට ගෙවන්න ඕනේ නැහැ මේක. ඒතර ඒකත් එක්තරා ආකාරයකට සංක්‍රාමයක්. يعني
ඇත්තටම ගත්තොත් එහෙම දැන් මේක මේ වගේ දෙයක් නේ. හිතන්න අපිට ගෙවන්න තිබ්බ මිලියන 10ක ණය. හරිද? ඒකට අපි ගෙවන්න ඕනේ. ඒගොල්ලෝ අපිට කියනවා හරි මේ මිලියන 10 ණය එපා. ඕනේ නැහැ කැන්සල් කරා. වෙන විදියට ගත්තොත් ඇත්තටම අපි මිලියන 10ක ණයක් ගෙවන්න තියෙන එකට ඒගොල්ලෝ අපිට මිලියන 10ක් දෙනවා. හරිද? ඒක අරගෙන අපි ගෙවනවා ඒගොල්ලන්ට. මිලියන 10ක් අපි ඒගොල්ලන්ට ගෙවන්න තියෙනවා. ඒගොල්ලෝ අපිට මිලියන 10 දෙනවා. අපි ගෙවනවා. ඒ වගේ දෙයක් ඇත්තටම. ඒ කියන්නේ ඒගොල්ලෝ එපා කියනවා කියන එක ඇත්තට මේකනේ. ඒගොල්ලෝ දරා ගන්නවා කොස්ට් එක. ඒ පිරිවැය ඒගොල්ලෝ දරා ගන්නවා. ඒකත් ඒක පාර්ශ්වීය පැවරීමක් වගේ. කියන්නේ ඒගොල්ලෝ අපිට පැවරුවා වගේ එක. මේ මිලියන 10 අපිට ඇත්තටම දුන්නා වගේ. අපි ගෙවන්න ඕනේ නැහැ නේ අපා. ඒක ට්‍රාන්ස් එකක්. හරිද? කියන්නේ ඒක පාර්ශ්වීය දෙයක්. කියන්නේ ණයක් දුන්නා කියන එක ඇත්තටම ආධාරයක් දුන්නා වගේ. ඒත් අපි ආපහු ගෙවන්නේ නැහනේ. දුන්නා විතරයි අපිට. කපා හැරියා ඒක. ඒකත් අපි සලකනවා ට්‍රාන්ස් එකක්. හැබැයි ඒක විශේෂ ලක්ෂණේ තියෙන එක දීර්ඝකාලීන. කෙටි කාලීන නෙමෙයි. ණයක් නේ දුන්නේ. ණයක් දීලා කියන්නේ දීර්ඝකාලීන ණයක් තමයි ලොකු ණයක්. يعني පොඩි ගාණක් නෙමෙයි කියන්නේ. දීර්ඝකාලීන ණයක් තමයි කපා හැරි. එතකොට ඒ වගේ එකක් කැපිටල් ප්‍රාග්ධන ස්වරූපයෙන් යොදවනවා කියලා අපි සලකනවා. එතන මේ කැපිටල් ට්‍රාන්ස්ෆර්ස් වලට එන්නේ ඔයගේ දීර්ඝකාලීන ප්‍රාග්ධන ස්වරූපයෙන් ලැබෙන සංග්‍රාම. සාවි දෙන සංග්‍රාම. අපේ රට වුණත් වෙන රටකට ලෝන් එකක් දීලා කපා හැරියොත්. අපේ රටත් වෙන රටකට මොනවා හරි වගේ සාමාන්‍ය අපේ රට නෑ මේ වගේ දෙයක් කරන්න එච්චරවත් කමක් නෑනේ. එහෙම තිබ්බනම් එහෙම අපි මොනවා හරි දෙනවා නම් කන්ෆරන්ස් වල මොනවා හරි හදලා දෙනවා නම් ඒවත් එන්නේ මේකට තමයි. මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා මේකට මේ ලෝන්ස් එන්නේ නැහැ හරිද? يعني කැපිටල් account එක වලට පස්සේ ගොඩක් අයට තියෙන දෙයක් තමයි මේකට මේ ණය ගැනීම එනවා කියලා. මේකට ණය ගැනීම එන්නේ නැහැ. මොකද ණය ගන්නවා කියන එක ඒකපාර්ශ්වීය ගනුදෙනුවක් නෙවෙයිනේ. අපි ණයක් රටකට දෙන්නේ ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්. ඒකපාර්ශ්වීය දෙනව නෙවෙයිනේ. වෙන රටක් අපිට ලෝන් එකක් දෙන්නේ ඉන්ට්‍රස්ට් එකක් අපේක්ෂාවෙන්. ප්‍රතිලාභ අපේක්ෂාවෙන්. ඒක ට්‍රාන්ස් එකක් නෙවෙයි. يعني ඒක ඒකපාර්ශ්වීය පැවරීමක් නෙවෙයි. ඒ නිසා ඒකපාර්ශ්වීය පැවරීම විතරයි මෙතනට එන්නේ. මේ කැපිටල් ට්‍රාන්ස්ෆර්ස් කියලා එන්නේ ඒකපාර්ශ්වීය පැවරීම. ඒකපාර්ශ්වීය පැවරීම විතරයි මේ කැපිටල් ට්‍රාන්ස්ෆර්ස් කියලා එන්නේ. සමහර අය වැරදිට තේරුම් ගන්නවා මේ කැපිටල් account එකේ දැන් මේ වර්ග දෙකක් තියෙනවා කැපිටල් ට්‍රාන්ස්ෆර්ස් and acquisition and disposal of non produced non financial assets කියලා. මේ කැපිටල් ට්‍රාන්ස්ෆර්ස් වලට සමහර අය වැරදිට තේරුම් ගන්නවා ලෝන්ස් එනවා කියලා. ලෝන්ස් එන්නේ නැහැ. ඒක මේකට එන්නේ නැහැ. ණය කපා හැරීම එනවා. ණය දීම එන්නේ නැහැ. හරි. ණය කපා හැරීම සංක්‍රාමයක්. ණය දිනවා කියලා කියන්නේ සංක්‍රාමයක් නෙමෙයි. ඒ නිසා මේකට මේ ලෝන්ස් එන්නේ නැහැ. ණය ගනුදෙනු වෙන්නේ ෆයිනෑන්ස් account එකට මූල්‍ය ගෙනුම මේකට එන්නේ නැහැ. ඒතර මේවා long term transfers. හරිද? short term transfers යන්නේ current account. current transfers කිව්වේ. يعني secondary income account එකට තමයි ඒවා යන්නේ. මේකට එන්නේ long term ඒවා. ඒතර අපි කතා කරේ capital account එකේ ප්‍රාග්ධන ගිණුමේ ලියන පළවෙනි ගනුදෙනු වර්ගය. capital transfers ප්‍රාග්ධන සංක්‍රාම. ඊළඟට මේ ප්‍රාග්ධන ගිණුමේ capital account එකේ ලියන දෙවැනි ගනුදෙනු වර්ගය. නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් අත්පත් කර ගැනීම සහ ඉවත් කිරීම. acquisition and disposal of non-produced non-financial assets. ඒ කියන්නේ මේ assets නිෂ්පාදනය කළා නැහැ. එහෙනම් අපි නිෂ්පාදනය කරපු වත්කමක් නෙමෙයි. ඒ වගේම මේක මූල්‍යවත්කමක් නෙමෙයි. මූල්‍යවත්කමක්. يعني financial assets කියලා අපි අර වර්ග කිරීමක් තියෙනවානේ. assets වල financial assets, financial liabilities එහෙම අපි කියනවානේ. එහෙම financial asset එකක් නෙමෙයි මේක. මොන වගේවද මේකට එන්නේ? එකක් තමයි natural resources. ස්වභාවික සම්පත්. ස්වභාවික සම්පත් අපි වෙන රටක එකක් අපි අත්පත් කර ගන්නවා නම් ඒකට කරන ගෙවීම. ඒක මුදල් පොත බැර වෙනවා මේ account එක හර වෙනවා. ඒතර ඒ වගේ asset එකක් ස්වභාවික මොකක් හරි දෙයක් ස්වභාවික සම්පතක් අපි විකුණනවා නම් වෙන රටකට. අපි ගාව තියෙන ඛනිජ මොන හරි ස්වභාවික සම්පතක් පතලක් මොන හරි නිදියක් ඒව එකක් අපි ඒගොල්ලන්ට විකුණනවා නම් වෙන රටකට විකුණනවා නම් ඒතර ස්වභාවික සම්පතක් අපි වෙන රටකට විකුණනවා නම් හරිද? ඛනිජ නිදියක් මොකක් හරි දෙයක් විකුණනවා නම් ඒ විකුණලා ලැබෙන මුදල් පොත හර වෙනවා මේ account එකේ බැර වෙනවා. ඒතර ඒවත් ලියන්නේ මේකට තමයි. හරිද? ඒතර ඒ වගේ natural resources ස්වභාවික සම්පත් ලියනවා මේකේ. ඒ වගේම contracts අපි වෙනත් රටවල් සමග ඇතුළත් ඇති කරගන්න කොන්ත්‍රාත්තු. නිෂ්පාදන අපි ගත්තොත් එහෙනම් දැන් නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන කියලා අපි කිව්වේ. ඒක ස්වභාවික සම්පත් ගන්නකො. ඒක නිෂ්පාදනය කළාද අපි නිෂ්පාදනය කරේ නැහැ. ඒක මූල්‍යවත්කමක් නෙමෙයි. ඒතර නිෂ්පාදනය කළා නැහැ. يعني ස්වභාවික සම්පත් අපි නිෂ්පාදනය කරපු දෙයක් නෙමෙයි.
මූල්‍යවත්කමකුත් නෙමෙයි. ඒතර එහෙම වත්කම් අත්පත් කර ගැනීම සහ ඉවත් කිරීම. එහෙනම් අපි වෙන රටකින් ගන්නවා නම් ඒ කරන ගෙවීම. අපි වෙන රටකට විකුණනවා නම් ඒ ලැබෙන ලැබීම. ඒක කියන්නේ මේ account එකේ. ඊළඟට තව දැන් ඔය නිෂ්පාදනය කළ මූල්‍ය නොවනවත්කම් කියුවට පස්සේ දැන් ඔය contracts කොන්ත්‍රාත් ඒවා එළඹිච්ච දෙයක්. නිෂ්පාදනය කරපු දෙයක් නෙවෙයි කොන්ත්‍රාත්තුවක් කියන එළඹිච්ච දෙයක්. ඒ ගිවිසුමක් ඇති කරගන්නකොට ඒකට කරන ගෙවීම. අපි සහ වෙනත් රටවල් අතර ගිවිසුමක් ඇති කරගෙන ඒ වෙනුවෙන් අපි ගෙවීමක් කරනවා නම් ඒ වෙනුවෙන් ලැබීමක් තියෙනවා නම් ඒකත් ලියන්නේ මේකට තමයි. තව ඔය මේ මාකටිං ඇසෙට්ස් ගුඩ්විල් වගේ කීර්ති නාමයක් අපි පවරනවා නම් මොකද අපි ගාව තියෙන බ්‍රෑන්ඩ් නේම් එකක් එහෙම වෙළඳ ලකුණක් මොකක් හරි ඒ වගේ දෙයක් අපි වෙන රටකට පවරනවා නම් දැන් කීර්ති නාමයක් කියන එක අපි නිෂ්පාදනය කරලා හදිච්ච දෙයක් නෙවෙයිනේ. කාලයක් එක්ක වැඩ කරගෙන යනකොට හදිච්ච දෙයක්. වෙළඳ ලකුණ කියන්නේ එහෙම. අපි නිෂ්පාදනය කළා නෙවෙයි. ඒ මූල්‍යවත්කමක් විදිහට සලකන්නේ නැහැ. හරිද? ඒක ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක්. අස්පෘශ්‍යවත්කමක්. මූල්‍ය කියලා සලකන්නේ නැහැ. ඒ වගේ ඒවා වෙන රටකට පවරලා ආදායමක් ලබා ගන්නවා නම් නැත්නම් වෙන රටකින් අපි ඒවාක් අරගෙන ගෙවීමක් කරනවා නම් ඒවා ලියන්නේ මේ account එකේ. ඒතර ඕ වගේ අර acquisition and disposal of non-produced non-financial assets නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන ස්වභාවික සම්පත් contracts marketing assets කියන්නේ goodwill වගේ අන්න ඒ වගේ දේවල් අත්පත් කර ගැනීම සහ ඉවත් කිරීම ලියන්නේ මේ capital account එකේ. එතන මේ capital account එකේ ලියන ගනුදෙනු වර්ග දෙකක් තියෙනවා. capital transfers ප්‍රාග්ධන සංක්‍රාම සහ නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවනවත්කම් අත්පත් කර ගැනීම සහ ඉවත් කිරීම. එතකොට මේ ප්‍රාග්ධන සංක්‍රාමයක් අපිට ලැබෙනවා නම් එහෙම නැත්නම් නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවනවත්කමක් අපේ විකුණලා යම් කිසි ගාණක් ගන්නවා නම් ඒ ලැබීමක් තියෙනවා නම් මුදල් පොත හර වෙනවා capital account එක බැර වෙනවා. ප්‍රාග්ධන සංක්‍රාම අපි ගෙවීමක් කරනවා නම් නැත්නම් නිෂ්පාදන නොකළ මූල්‍ය නොවනවත්කම් අපි කියන්නේ මේ වගේ දෙයක් අපි අත්පත් කර ගන්නවා. අත්පත් කරගෙන ඊට ගෙවීමක් කරනවා නම් කලින් විකුණලා ලැබීමක් වෙනවා. දැන් අත්පත් කරගෙන ගෙවීමක් කරනවා නම් ප්‍රාග්ධන සංක්‍රාම ගෙවීමක් කරනවා නම් මුදල් පොත බැර වෙනවා. කෑෂ් account එක ක්‍රෙඩිට් වෙනවා. capital account එකට ඩෙබිට් වෙනවා. ප්‍රාග්ධන ගෙවීමට හර වෙනවා. ඒක එහෙමයි වෙන්නේ. හැබැයි දැන් ලංකාවේ අපි ගත්තොත් එහෙම සාමාන්‍ය මේ capital transfers කියන එක තියෙනවා. ප්‍රාග්ධන සංක්‍රාම තියෙනවා. නමුත් acquisition and disposal of non-produced non-financial assets අපි කියනවා ඒ values insignificant. ඒ නැත්තටම එහෙම ඒවා ඇත්තටම ගොඩක් වෙලාවට නැහැ. ලංකාවේ නිෂ්පාදනය කළ මූල්‍ය නොවනවත්කම් අත්පත් කර ගැනීම ඉවත් කිරීම ගනුදෙනු නැහැ. වැඩිපුරම තියෙන capital transfers විතරයි. capital account එක ඇතුලේ වැඩිපුරම අපේ රටේ තියෙන්නේ capital transfers විතරයි. ඒ වගේම receivable and payables විතරයි. ඒතර අපි ගත්තොත් එහෙම ලංකාවේ මේ capital account එක ප්‍රාග්ධන ගිණුම විශේෂය අපි ගත්තොත් එන්නේ අතිරික්තයක් සාමාන්‍යයෙන්. surplus එකක් තමයි තියෙන්නේ. එන ලංකාවේ සාමාන්‍ය capital account එක ප්‍රාග්ධන ගිණුමේ තියෙන්නේ අතිරික්තයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. නමුත් අර current account එකේ ජංගම ගිණුමේ ආපු හිඟය මේ capital account එකේ එන අතිරික්තයෙන් cover කරන්න බෑ. current account එකේ ජංගම ගිණුමේ ආපු හිඟය බලවත් capital account එකේ ප්‍රාග්ධන ගිණුමේ එන අතිරික්තයට surplus එකට වඩා. ඒ නිසා capital account එකේ surplus එකට වඩා current account එකේ deficit එක වැඩි හින්දා අපි ගත්තට පස්සේ balance දෙකම එකතු කරලා ගත්තට පස්සේ කියන්නේ current and capital account දෙකම balance එක එකතු කරලා ගත්තට පස්සේ කියන්නේ current and capital account කියලා අපි දෙකම එකට කියනවා. ඒ balance එක ගියක් තමයි එන්නේ. deficit එකක් තමයි අවසානයේ එන්නේ. එහෙනම් අපි කතා කරා current account එකේ තියෙන deficit එකක්, capital account එකේ තියෙන surplus එකක්, current and capital account එකේ තියෙන deficit එකක්. අපි කතා කරා current account, capital account ඉවරයි. ඊළඟට අපි කරන්න තියෙන්නේ finance account එක.